ටියුට්ස් ගන්න ගිහිල්ලා ආයතනයේ ටියුට්ස් තියෙනවා තව ටිකක්. තව පොඩි ප්‍රමාණ 10ක් උන් වගේ ගාණක් ඇත්තේ. එහෙනම් ටියුට්ස් ගන්න. මොකද මේ සතියේ පාඩමට පුතෝ ටියුට් එක නැතුව කොට දාගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ගිහලා ටියුට්ස් ගන්න. මොකද මේ සතියේ ඉඳන් ගුත්තිල කාව්‍ය විවරණ තේරුම් ලියන්න ඕනි, කවි රවුම් කරන්න ඕනි, කාව්‍ය අලංකාර ලියන්න ඕනි. වැඩ ගොඩක් තියෙන ටිකක් නිසා ටියුට්ස් ගත්තේ නැති කට්ටිය ටියුට්ස් ගන්න පුළුවන් මම ආයතනට කියලා තියෙනවා. රයිට්. වැඩේ වඩන් ගමු. සිංහල භාෂාවේ වාක්කෝෂය. ජීව භාෂාවක් වන සිංහල භාෂාවේ වාක්කෝෂය අප විසින්ම නිපදවා ගන්නා ලද වචන වලින් මෙන්ම අප විසින් වෙනත් භාෂාවලින් උපුටා ගෙනුණු වචන වලින්ද සමන්විතය. ඔව්. දැන් මම මීට පෙර ඕගොල්ලන්ට සිංහල අක්ෂර මාලාව උගන්වනකොට මම කියලා තියෙනවා සිංහල භාෂාවේ වාක්කෝෂය කියන එක නැත්නම් සිංහල භාෂාව කියන එක මේ ජීව භාෂාවක්නේ. ජීව භාෂාවක ලක්ෂණය කාලානුක්‍රමික වෙනස් වීමට ලක්වී. එතකොට මේ සිංහල භාෂාව තුළ දෙමළ වචන තියෙනවා, ඉංග්‍රීසි වචන තියෙනවා, පෘතුගීසි වචන තියෙනවා, ලන්දේසි වචන තියෙනවා. එක එක වචන තියෙනවා. උදාහරණයක් මම කියන්නම්. මම හැමදාම කියනවා වගේ අපි සමහර වෙලාවට බයිනවා අලුකුත් තේරුවෙක් වගේ හැසිරෙන්න එපා. අලුකුත් තේරුවා කියන වචනේ ලංකාවේ වචනයක් නෙවෙයි, ඒක පෘතුගීසි වචනයක්. ඇල්කෙව් තේරුවා කියන වචනේ සිංහලට හරව ගත්තාම තමයි ඔක අලුකුත් තේරුවා බවට පත් වෙන්නේ. ඊළඟට අපි කියනවා ඔරලෝසුව. ඔරලෝසුව කියලා වචනයක් සිංහලේ නෑ. ඒක හොරලෝෂි කියන ලන්දේසි වචනෙන් අපි කඩාගත්ත එකක්. එතකොට ඔන්න ලන්දේසි වචනක් තියෙනවා. ඊළඟට ඉංග්‍රීසි වචන නිකන් හිතන්න මෙහෙම. දැන් ඔන්න අද මගේ දවස මම කියන්නම්කෝ. දැන් අද මට නිම්මිව හම්බුණානේ, නිම්මි නංගිව හම්බුණානේ. එතකොට ඔන්න එයාව මම පික් කරගත්තේ එයාගේ බෝඩිම ගාවින්. ඔන්න ඒක ඉංග්‍රීසි වචනේ. බෝඩිම ගාවින්. බෝඩිම ගාවින් එයාව අරගෙන ඉස්සෙල්ලාම අපි ගියා මැක්ඩොනල්ඩ් එකට. 2යි. මැක්ඩොනල්ඩ් එකේදී අපි උදේ කෑම නැත්නම් බ්‍රෙක්ෆාස්ට් එක ඕඩර් කරා. බ්‍රෙක්ෆාස්ට් එක ඕඩර් කරා 4යි. ඒක ඉවර කරලා අපි ගංගාරාමයට ගියා. ගංගාරාමේදී පොඩි කයියක් ගහලා ෆොටෝස් ටිකක් ගහලා කොළඹ සිටි සෙන්ටර් එකට ගියා. කොළඹ සිටි සෙන්ටර් එකේදී ෆොටෝස් වගේක් ගහලා ඊට පස්සේ අපි ආයි ඇවිල්ලා එයාව බෝඩිමින් දාලා මම ගෙදර ආවා. එතකොට මං ඔය කියපු වචන පරාසය ඇතුලේ සිංහල වචන වලට වඩා වැඩිපුර තියෙන ඉංග්‍රීසි වචන. ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරා අපි. ඒ ටීවී ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි ඉන්ටර්විව් එකක් තමයි කරේ. කැමරා ක්‍රූ එකක් හිටියා. ඒක කරේ අවුට්ඩෝර් ෂූට් එකක් විදිහට අපි ලයිට්ස් ගැහුවා. ගොඩක් කට්ටිය බලන්න ආවා. එයත් එක පින්තූර ගැහුව කට්ටිය. හොම කියන්න පුළුවන් නේ. හරිද? එතකොට දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනි අපේ මේ වාක්කෝෂය ඇතුලේ වැඩිපුර අපි කතා කරන්නේ සිංහල වලටත් වඩා සමහර වෙලාවට ඉංග්‍රීසි වචන. හරිද? එහෙනම් මේ අපේ සිංහල භාෂාවේ වාක්කෝෂය අපි විසින්ම හදාගත්තේවා හරි අඩුයි. ඔව් ෆෝන් ඊට පස්සේ ලයිට් ෆෑන් මගේ මෙතන තියෙන ටික මම කියන්නම්කෝ. මෙතන තියෙනවා මගේ පොඩි ලයිබ්‍රරි එකක්. මෙතන බුක් රැක් එකක් තියෙනවා. මෙතන ඉස්සරහින් ලයිට් ගහලා තියෙනවා 1 2 3යි. මම ඔන්ලයින් ක්ලාස් එකකට පාවිච්චි කරන්නේ PC එකක් නෙමෙයි ඩෙස්ක් මේ ලැප්ටොප් එකක්. ඊට පස්සේ මම ඒකට පාවිච්චි කරනවා වෙනම පෝටබල් මයික් එකක්. ඊට පස්සේ මම වෙනම USB හබ් එකක් ගහලා තිනවා මගේ ලයිට්ස් ටික ඔක්කොම ප්ලග් කරන්න ඕන නිසා. ඊට පස්සේ මගේ මෙතන එහා පැත්තෙන් උඩ සීලින් එක හයි කරලා තියෙනවා ෆෑන් එකක්. ඊට එහා පැත්තෙන් ඇඳ කියන එක සිංහලනේ. ඊට උඩින් තියෙනවා ස්විච් බෝඩ් එකක්. එතන ෆෑන් සහ ලයිට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ස්විචස් තියෙනවා. මෙතන මගේ ෆෝන් එක charge එකට මම ගහලා තියෙනවා. පවර් බැංක් එකත් අනිත් පැත්තෙන් මම charge එකට ගහලා තියෙනවා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ගොඩක් වචන මොනවද? මේ පිටින් ගත්ත වචන. එහෙනම් දැන් තේරෙනවනේ කියන්නේ මොකද්ද කියලා. ඒක හරි සරලයි. right. වෙනත් භාෂාවලින් උපුටා ගෙනනු වචන. වෙනත් භාෂාවලින් උපුටා ගෙනනු වචන සිංහල භාෂාව සඳහා යොදා ගැනීමේදී එම භාෂාවේ භාවිත වූ ස්වරූපයෙන්ම යොදා ගැනීම එම භාෂාවේ භාවිත වූ ස්වරූපයට වඩා වෙනස් කොට යොදා ගැනීම යන උභයාකාර යොදාගෙන තිබේ. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම එකක්. හරිද? ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම. අපි වෙනත් භාෂාවලින් උපුටා ගෙනනු වචන සිංහල භාෂාවට යොදා ගන්නකොට ඒ භාෂාවේ භාවිත වූ ස්වරූපයෙන් ඒ ස්වරූපයෙන් අපි යොදා ගන්න. හරි. එහෙම නැත්තම් අපි වෙනස් විදිහකට පාවිච්චි කරනවා. උදාහරණයක් කියන්න. ෆෝන් කියන එක අපි ෆෝන්මනේ පාවිච්චි කරන්නේ. ෆෝන් කියන එක ෆෝන්ම විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? මයික් එක මයික්ම තමයි. ලයිට් බුක් රැක් එක ඒවා එමම තමයි. ස්ලිපර්ස් දෙක ඒවා එමමයි. දැන් තව සමහර වචන තියෙනවා
අපි වෙන භාෂාවලින් කඩලා ගරගෙන අපේ වර්ෂන් එකක් විතර තමයි අපි එක කියවන්නේ. උදාහරණයක් ඩිපාර්ට්මන්ට් කියන වචනේ අපි හරවගන්නවා සිංහලයට දෙපාර්තමේන්තුව. රිපෝට් කරනවා කියන එක අපි කියනවා රපෝර්තු කරනවා කියලා. ජෙනරල් කියන එක අපි හඳුන්වනවා ජෙනරාල්වරයා. ඇඩ්මිරල් කියන එක අපි හරවගන්නවා අඩ්මිරාල් කියලා. පැහැදිලිද? එතකොට ෆර්නෑන්ඩු කියන එක අපි හරවගන්නවා ප්‍රනාන්දු කියලා. ඔය වගේ වචන අපි වෙන භාෂාවකින් අරගෙන අපේ වගේ අපි කියනවා. අර මේ මට මතක් වෙනවා අපේ හෙළයේ මහා ගාන්ධර පණ්ඩිත් WD අමරදේවයන්ගේ සින්දුවක් තියෙනවා. පෙරදින එකමා පෙන් කළ යුවතිය සියපුතු නලවනවා මගේම ගීයක් නැලවිලි සොරයෙන් නෑතින් මුමුණනවා වගේ වචනයක් තියෙන්නේ. පෙරදිනයක මා පෙම් කළ යුවතිය සියපුතු නලවනවා සින්දුවක් තියෙනවා. ඕකට හරෝගෙන තියෙනවා මේ අපේ වර්ෂන් එක. පෙරදින එකමා පෙම් කළ යුවතිය සියපුතු නලවනවා මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා. ඒ කියන්නේ මේ වෙන කාගෑර සින්දුවක් අපි අපේ කරලා අපේ වචන වලින් එළියට දානවානේ. දැන් තව ඕකෙම තව එකක් තියෙනවා මේ පෙරදින එකමා පෙම් කළ යුවතිය සියපුතු නලවනවා මගේම ලියුමක රොටි යොතාගෙන කවන්න ගෙනියනවා. එහෙමත් කියනවා කොල්ලෝ. හරිද? එහෙම තියෙනවා. ඉතින් මේ ඒ නිසා සමහර සින්දු තියෙනවා අපි අපේ කරගන්නවානේ. දැන් අර තියෙන සින්දුවක් මේ මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා. දැන් ඒක කියනවා කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා කිරිවෙහෙරේ මළුව වටේ පහන් මැටම නිවිලා. හරිද? අපේ කොල්ලෝ කියනවාක කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා කිරිවෙහෙරේ මළුව වටේ සුසන්තිකා දිව්වා. ඔහොම කියනවා. හරිද? ඒ කියන්නේ සින්දුත් අපි අපේ විදිහට හරවගෙන තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ අර මම කියවන්නේ දෙක දවසක් ඔය අර අසංග ප්‍රියමන්ත පීරිස්ගේ මේ සින්දු මට ඇහෙන්නේ සමහරලාට අලුත් අමුතු විදිහට කියලා. අර එයාගේ සින්දුවක් තියෙනවා මේ ලැබුණත් නෙත් යුග දහසක උරුමේ මදි මට මුළු සංසාර යුගයේ ඔබව බලා ගන්නට අම්මේ කියලා. හරිද? මට ඕක ඇහෙන්නෙම ඔබව බලා කන්නට අම්මේ කියලා කියනවා වගේමයි. ඉතින් මම මොකක් කරන්නද? මට ඇහෙන්නේ එහෙමනම්. ඒ කියන්නේ ඒ ගායකයා කියන විදිහට මට ඇහෙන්නේ එහෙම. ලැබුණත් නිත් යුගී දහසක උරුමේ මදි මට මුළු සංසාර යුගී ඔබව පලා කන්නට අම්මී කියලා තමයි මිනිහා කියනවා මට ඇහෙන්නේ. ඉතින් මම මොකක් කරන්නද? දැන් තව සින්දුවක් තියෙනවා ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා තුරුණු සුවේ සිව් මැල්ලෙන් පිරිමැද නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදු කින්මා කරපින්නා නැලවිල්ලෙන් ආත්මේම උණුහුම් කළ අම්මා කියලා. හරිද? දැන් මට ඇහෙන්නේ මර පතුල් පවා කියන එක පතුල් පාන කියනවා වගේ. ඉතින් මේ මනුස්සයා කියන විදිහනේ. මේ ඇතුල් හිතේ හිතේ පතුලිම පරිස්සමින් හංගා තුරුණු සුවේ සිව් මැල්ලෙන් පිරිමැද නිදි කරවා පතුල් පාන සිඹ සිඹ නිදුකින් මා කරපින්නා නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා. ඔහොම තාමට ඇහෙන්නේ. ඉතින් මම මොකක් කරන්නද? ඒ කියන්නේ මේ සිංහල භාෂාව ඇතුළේ අපිට වෙන වෙන කෑලි අහුවෙන්න ගන්නවා. ඒක මේ ජීව භාෂාවක් හින්දා වෙන එකක්. ඉංග්‍රීසි සින්දු වලට වෙන වෙන කෑලි දාලා කියන්නේ නැහැනේ සුද්දෝ. හැබැයි අපිට කියන්න හිතනවා. ඒ අපිට වෙන වෙන භාෂාවල කෑලි මෙහෙම අහුවෙලා නිකන් කලවම් වෙලා තියෙන හින්දා. අර මම විහිළුවට කියන්නේ ජීවන විලමද වැජබෙන කකුලක චූබර වූයති කියලා. චූබර වූයති නෙවෙයි ඒකේ තියෙන රූබර වූයතිනේ. ඉතින් අපිට එහෙම හදා ගන්න පුළුවන්. දැන් අද මරු සින්දුවක් මතක් වුණා. ඔය නිම්මිමයි කතා කරගෙන මතක් වෙච්ච එකක්. ප්‍රියා සූරියසේනගේ සින්දුවක් තියෙනවා. අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ නොයන මැනවිදා තනිකර එළියේ. දැන් තනිකර එළියේ කියන එක මාව තනි කරලා දාලා මෙහෙම එළිය යන්න එපා කියලානේ කියන්නේ. තනිකර එළියේ කිව්වම නිර්වස්තරෙන් කියලා හිතන්න පුළුවන්. තනිකර එළිය ඔක්කොම මගේ අදහසක්. ඒකේ තියෙන්නේ නොයනු මැනවිදා තනිකර එළියේ කියලා හින්දුවක් තියෙනවා. දැන් ඕක අහුවෙන්නේ වෙන විදිහකට අපිට. අපි මොකක් කරන්නද? ඒක තමයි. ඒකේ හැටි. හරිද? ඉතින් ඒක තමයි හේතුව. ඉතින් කොහොම හරි මේ
සිංහල භාෂාවේ අපි සමහර වෙලාවට ඒ භාෂාවෙන් ගත්ත දේවල් ඒ විදිහටම පාවිච්චි කරනවා නැත්නම් වෙනස් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඇති ඒක තේරෙනවා අම්මෝ සර් නම් මල්ටි ටැලන්ටඩ් කෙනෙක් එහෙම නෑනේ එහෙම ලොකු දේවල් බෑ හරි තත්ත්ව භයානකයි නේද තත්ත්ව භයානකයි දාන් වෙනවා ඩුන් වෙනවා සිංහල ලේඛනය හා තත්සම තත්භව නිෂ්පන්න බේදය සිංහල අක්ෂර වින්‍යාසයේ ඇතැම් රීති හඳුනා ගැනීම සඳහා සංදි සමාස හා තද්දිත ආදී ව්‍යාකරණ අංගවල නිර්වද්ද භාවිතය සඳහා ඇතැම් වාක්‍ය රීතිවල නිර්වද්ද අවබෝධය සඳහා දැන් ඔන්න සොරි සිංහල ලේඛනය සහ තත්සම තත්භව නිෂ්පන්න බේදය පළවෙනි එක තමයි තත්සම තත්භව නිෂ්පන්න බේදය හොයාගන්න සිංහල අක්ෂර වින්‍යාසයේ ඇතැම් රීති හඳුනා ගැනීම සඳහා සංදි සමාස තද්දිත ආදී ව්‍යාකරණ අංගවල නිර්වද්‍ය භාවිතය සඳහා අනික තමයි ඇතැම් වාක්‍ය රීතිවල නිර්වද්‍ය අවබෝධය සඳහා වාක්‍ය රීතිවල නිවැරදි අවබෝධයටත් ඔක උවමනා වෙනවා අපිට තත්සම තත්භව නිෂ්පන්න බේදය මූලික අවබෝධය අවශ්‍ය බව පෙනේ දැන් ඔන්න තත්සම පද ඔන්න දැන් ආගන්න මම මෙතන ඉඳන් ඔයාලට ලියා ගන්න chance එකකුත් දෙනවා ඉස්සෙල්ලා මං කියන එක අහගෙන ඉන්න ඕනේ බයි තත්සම දැන් සමහර මං මේ වචනේ පාවිච්චි කරන්න මට සිද්ධ වෙනවා සෝරි සමහර ගොබ්බ සිංහල ගුරුවරු ඉන්නවා ඒක වචනේ පරිසමාප්ත අර්ථය මේක මම කරත් ගොබ්බයි නම් ගොබ්බයි සමහර ගොබ්බ ගුරුවරු ඉන්නවා මට සමා වෙන්න මං මේ වචනේ පාවිච්චි කරාට මට කරන්න දෙයක් නැහැ මොකද විෂය දන්නේ නැත්නම් විෂය හැල්ලු නොකර පැත්ත කරලා හිටියම ඉවරයි නොදන්න මගුල් කතා කරන්නේ නැතුව මම අහගෙන මේ ළඟදී ගුරුවරයෙක් කියනවා ළමයි පැටියෝ මේ පුතේ තත්සම වචන කියන්නේ පුතේ බර වචන වලට මේ තත් බව වචන කියන්නේ පුතේ බර නැති වචන වලට දැන් මට කියපන් එහෙම බර වචනයි බර නැති වචනයි එහෙම තියෙනවද කඩයක්ද මේ බර වචන බර නැති වචන කියලා කියන්නේ කඩයක්ද සිංහල කියලා කියන්නේ මගේ මාරාවේශනාව මට ඉතින් ඔන්නොම මිනිස්සු උගන්නනකොට හොඳට සිංහල උගන්නන ගුරුවරු ඕනි තරම් ඉන්නවා හරිද ඒ මිනිස්සුන්ට තව 100,000 වතාවක් ඒ මිනිස්සුන්ට හොඳට උගන්වන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. මට ලැබුණේ නැත. හරිද? හැබැයි බොරු නිකන් Taman දන්නේ නැත්තම් කට වහගෙන ඉන්න. සමහර මිනිස්සු කියන පුතේ මේ බර වචන පුතේ තත්සම. දැන් ළමයා කොහොමද දන්නේ බරද නැද්ද කියලා? හරිද? ඒ නිසා මේ කියන එක හොඳට අහගන්න. වෙනත් භාෂාවකින් උපුටාගෙන එම භාෂාවේ භාවිත වූ ස්වරූපයෙන්ම සිංහල භාෂාවේ භාවිත වන වචන. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. තත්සම වචන කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අපි උපුටලා ගන්නවා. හරිද? අරගෙන ඒ භාෂාවේ පාවිච්චි වෙච්චුණු විදිහටම අපි අපිත් පාවිච්චි කරනවා. උදාහරණයක් ඉංග්‍රීසි භාෂාවේ ෆෝන් කියනවා. අපිත් ෆෝන්ම තමයි කියන්නේ. අපි මේකට ෆෝනය කියන්නේ නැහැ නේ ෆෝන්ම තමයි කියන්නේ. දැන් මෙහෙම තිබ්බොත් කෝනර් එක තමයි කෝණය වෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි වල තියෙන කෝනර් එක කියන එක අපි ගන්නවා කෝණය කියලා. ඒක හරි. ඒක ප්‍රශ්නයක් නෑ. මේක වෙන එකක්. දැන් ඔන්න සංස්කෘත භාෂාවෙන් ගත්තා ධර්ම කියලා වචනේ. ධර්ම කියන වචන අපි ඒ විදිහටම පාවිච්චි කරමු. ධර්ම දේශනා. ඔඩුවේ ධම්මාලෝක හිමි විසින් මෙහෙවනු ලබන කාලීන ධර්ම දේශනා. ඔම කියනවනේ. අංග මගේ ශරීරයේ මොකද මගේ ශරීරය අංග වලින් සමන්විතයි. රාජ්‍ය ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වරහන් ඇතුළේ දැන් එහෙම නැහැ කියලා දාන්නත් උනේ. දැන් එහෙම නැහැ රාජ්‍ය. අන්තපුර මම මගේ අන්තපුරයට පිය නගමි. එහෙම එකක් නෑ හොඳේ. මම මගේ අන්තපුරයට පිය නගමි. අන්තපුරය. අශ්ව මම හෙට අශ්වයෙක් අරගෙන එන්න හිතාගෙන ඉන්නේ. රත්න මගේ ඇඟිල්ල තියෙනවා මුද්දක්. ඒ මුද්දේ ඉන්නේ කැස් බෑවේ. කැස් බෑවගේ කට්ට තියෙන හරිය සංකේතවත් කරලා තියෙනවා රත්නයක්. රත්නයක් කියන්නේ මණිකක්. ඒ කියන්නේ සංස්කෘත භාෂාවේ තියෙන ඔය වගේ වචන අපි අරගෙන සංස්කෘතෙන් ඒ විදිහට පාවිච්චි කරනවා. ඉංග්‍රීසි ෆෝන් එක මං කිව්වේ ෆෝන් එක ලැප්ටොප් එක. දැන් සමහර දරුවෝ මට හම්බ වෙනවා. පුතා කොහෙද යන්නේ? සර් මම මේ ලැප්ටොප් එකක් ගන්න යනවා. ලැප්ටොප් එකක් කිව්වම මේ වචනේ ඒ විදිහටම පාවිච්චි වෙනවනේ. ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඩේටා දැන් මම කියනවා දැන් මම නිම්මිට කතා කරලා කියනවා මේ අද අපි දෙන්න ගහ ෆොටෝස් ටික මට දාන්න ෆෝන් එකේ මට දාන්න WhatsApp දාන්න. අනේ පොඩ්ඩක් ඉන්නානේ මගේ ෆෝන් එකේ ඩේටා ඉවර වෙලා. ඩේටා ඉවරලා මගේ ෆෝන් එකේ දත්ත අවසන් වෙලා කියලා කියන්නේ නැහනේ. මගේ ෆෝන් එකේ ඩේටා ඉවර වෙලා.
මගේ ෆෝන් එකේ මම මොබයිල් ඩේටා ගෙදරදී පාවිච්චි කරන්නේ නැහැ. මොබයිල් ඩේටා. පැහැදිලිද? ඔන්ලයින් මම මේ වෙලාවේ ඔන්ලයින් ක්ලාස් එකක් කවුරු ෆෝන් කරත් මම ආන්සර් කරන්නේ නැහැ. ෂර්ට් එක මම අද අඳගෙන ඉන්නේ ෂර්ට් එකක් නෙමෙයි ටී-ෂර්ට් එකක්. බස් මම පන්ති කරන්න ගත්ත මුල් කාලේ බස් එකේ තමයි ගියේ. ෆෝන් එකේ බැක්කව එක වෙනස් කරාද? වෙනස් කරා කියන මම මේක සල්ලි දීලා ගත්ත නෙවෙයි. මේ මට යාළුවෙක් මට ප්‍රසන්ට් එකක් දීලා දුන්නා. මේ එයා මේ මොනවාද එයාට ෆෝන් ෂොප් එකක් තියෙන්නේ. ඉතින් මේ මොකකට හරි මට මේක දීපු හේතුව මතක නැහැ. දැන් ගොඩක් දවස් දීලා මම මේ දාන්න නැතුව හිටියේ. මගේ ඊයේ මගේ තිබ්බ බෑග් කවර් එක කැඩුනා. ඉතින් මම මේක පාවිච්චි කරන්න ගත්තා. මට මේක දීපු හේතුව මතක නැහැ නේ. අපේ හර්ෂ මල්ලි මට මේක දුන්නේ. මොකටද? ඒගොල්ලන්ගේ දානයක් තිබිලා ඒ දානේ අරගෙන යන්න විදිහක් නැතුව මම මගේ වාහනේ ගෙනihin දුන්නා. ඉතින් මට ඒකට තෑන්ක් කරලා මේ බෑග් කවර් එක තියාගන්න කියලා දුන්නා. ඒක තමයි. හරි. ඒකත් ඉවරයි. දැන් උනා පාලි. පාලි භාෂාවේ ධම්ම කියන වචනේ. ධම්ම දැන් ධම්ම කියන වචනේ දැන් රත්නපුරේ දැන් ඉන්න ආණ්ඩුකාරවරයාගෙනම ටිකිරි කොබ්බෑ කඩුව. ටිකිරි කොබ්බෑ කඩුවට කලින් සබරගමු පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා තමයි ධම්ම දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ධම්ම දිසානායක. ධම්ම කියන වචන අපි පාවිච්චි කරනවා. කුසල මම යාචකයට කෑම එකක් කරන් දුන්නාම මට කුසලයක් සිද්ධ වෙනවා. මාංශ පුද්ගලිකව මම මාංශ ආහාරයට කැමති නෑ. සන්තෝෂ අද දවස මට හරි සන්තෝෂ දවසක්. හේතුව මගේ ජීවිතේ මගේ ළඟින්ම ඉන්න හිතවතියක් මට අද කාලෙකට පස්සේ හම්බුණා. සන්තෝෂ. සවන අපි හිතමු ශශිකා නිසංසලා ගායනා කරනකොට මගේ සවන පිනෙනවා. ඉසි රතන ඔය වගේ වචන පාලි භාෂාවෙන් ගත්ත වචන. ද්‍රවිඩ මාමා වලස් මාමා ද්‍රවිඩනේ. මස්සිනා කියන්නේ කාටද? ඒක දෙවිදිහකට කියන්න පුළුවන් නේ. මස්සිනා කියන්නේ දැන් හිතන්නකෝ මට අක්කා කෙනෙක් ඉන්නවා නම් ඒ අක්කගේ මහත්තයා මට මස්සිනා. එහෙම නේද මස්සිනා කියන්නේ? ඕනේ මට සහෝදර සහෝදරයෝ නැති හින්දා මට දන්නේ. ඔව් මස්සිනා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ මගේ අක්කගේ මහත්තයා මස්සිනා. ඒ වගේ තමයි හැදෙන්නේ. පාලම් දැන් අපේ ගෙදරට එනකොට මුවගම පාලම පහු කරන්න ඕනේ. පාලම්. ඉඩම් දැන් අපේ ඉඩම් මොකද කියන්නේ? අපේ ඉඩම් රත්නපුර ටවුන් එකට හරිම ළඟයි. ගෙන්දගම් මම මේ ගෙන්දගම් පොළව පාගව මිනිහෙක් ඈ ඔය කියන්නේ. දැන් සමහරවිට අම්මලා තාත්තලා බයින කොටත් කියනවා. බලන්න මේ නිකන් අපිව අන්දන්න එන්න එපා. අපි මේ ගෙන්දගම් පොළව හොඳට අඩි ගහපු මිනිස්සු ඈ. ගෙන්දගම් පොළව. අපි තාත්තට මට කවදාවත් ඒක කියලා නැහැ. අපි තාත්තා මට කවදාවත් ගහලත් නැහැ බැනලත් නැහැ. කවදාවත් නැහැ. අම්මා නම් ගහලත් තියෙනවා. බැනලත් තියෙනවා. තාතා කවදාවත් නැහැ. මං හේතුව එහෙම වැරදි කරන්නේ නැහැ ළමයි. මං මගේ පාඩු ඉන්න ළමෙක් නේ. ඇත්තම කතාව සීරියස්ලි මට කවදාවත් නැහැ එහෙම කරලා. අදටවත් නැහැ. මං එහෙම වැරදි කරන්නේ නැහැ නේද? අන්නේ ඒ ටාගට් එක තියාගන්න. ඒක මරු. කවදාවත් මං අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුමක් අහන්න නැති විදිහට වැඩ කරනවා කියලා හිතාගන්න. මම සීරියස්ලි කියන්නේ හොඳේ. මේ ඇත්තටම මට එහෙම කරලා නැහැ කවදාවත්. හේතුව මං දන්නවා ඉන්න ඕනේ විදිය. ඒකයි. හරි. එතකොට කැඳ බීලා වගේ ඉන්න එපාවම් පන්තියේ මම කියන ළමයින්ට ළමයින්ට. හරිද? කැඳ. ලන්දේසි අම්මගෙන් ගුටි කාලේ. අම්මගෙන් ගුටි කාලා දෙනවා පොඩි කාලේ. දැන් අම්මගෙන් ගුටි කාලා තියෙනවා. එක එකවට ගුටි කාලා තියෙනවා ළමයි. මේ ළඟදිත් මට ගැහුවා. අපේ අම්මා කෑම කකා හිටියා. තාත්තත් ඔෆිස් ගිහිල්ලා මේ තාත්තත් ඔෆිස් ගිහිල්ලා එන්න පරක් වෙලා අපේ අම්මා ඉතින් කෑම කකා ටීවී බල බල ඉන්නවා. මම යන ගමන් ටීවී එක ඔෆ් කරන් ගියා. අම්මා උස්සන්න ඔය මං එක කරේ. ඇවිල්ලා ගැහුවා. හයියෙන් නෙමෙයි හිමින් ගැහුවේ. එහෙම තමයි. ඉතින් කොහොමද අපේ අම්මයි තාත්තයි මා ඉන්නේ යාළුවෝ වගේ. එතකොට ලේසි. රයිට් වෙන්දේසි. මේ ළඟදී වේගක වෙන්දේසි කරා. තෝල්කය අර බෙල්ල වල දානකොට ලීවර් එක අදින තෝල්කය. අර්තාපල් මේ දවස්වල ගණන්. බාල්ක පෞගේ දවසක මගේ ඥාතියෙක් බාල්කෙක එල්ලිලා මැරුණා. ඇත්තටම මැරුණා. බාල්කෙක එල්ලලා බෙල්ල වල දාගෙන මැරුණා.
සොල්දරේ කියලා කියන්නේ දැන් හිතන්න මෙන්න මෙහෙම මේ ඉන්නේ පහළ තට්ටුව නම් උඩ කෑල්ලේ ලී ගහලා තියෙනවා නම් අන්න ඒ කෑල්ලට අපි කියනවා සොල්දරයක් කියලා. හරිද? ඉතින් ඔන්නම තමයි හැදෙන්නේ. වටිනා ප්‍රශ්නයක් අහලා තියෙනවා. හෝල් ක්ලාස් පටන් ගන්න කවද්ද? මම ඒකට උත්තර දෙන්න හිටියේ මට ඒක අමතක වුණා. මම දැන් කියලා ඉන්නම්. දැන් අපි මේ ඉන්නේ නොවැම්බර් මාසේ 21 වෙනිදා. හරිද? මේ මාසේ ඉවර වෙන්න තියෙන්නේ තව දවස් 9යි. ඒ කියන්නේ නොවැම්බර් මාසේ අන්තිම සතියේ පන්ති පටන් අරගෙන සිතක් නැහැනේ අපිට තේරුමක් නැහැ. එහෙනම් මේ අන්තිම සතියත් අපි ඔන්ලයින් එකේ කරනවා පන්ති. ඒක වෙනස් වෙන්නේ නැහැ. දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳන් ගොඩකවැල පබාරා ආයතනයේට මෙච්චර කල් මගේ පන්ති ආපු සහ අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න සියලුම දරුවන් තමන්ගේ සුපුරුදු කාලසටහනට පන්තිවලට සහභාගී වෙන්න ඕන. ඒ අනුව 10 ශ්‍රේණියේ පන්ති තියෙන්නේ බ්‍රහස්පතින්දා හවස 3යි කාල 5යි කාල 3-5. ඒක ඉස්කෝලේ ඇරලා එනකොට ඒක ගානටම බැලන්ස් කරනවා. 3-5 කියලා අපි දැනට හිතේ තියාගමු. 3 ඉඳන් 5 වෙනකම්. කොහොම නමුත් බ්‍රහස්පතින්දා 11 ශ්‍රේණියේ කට්ටියගේ පන්ති පැවැත්වෙන සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා හවස බදාදා හවස 4:00මාර 6:00මාර. හරි. ඒක සමහර වෙලාවට 4:45 විතර වෙන්න පුළුවන්. මොකද ජයන්ත සර්ගේ කොමර්ස් ක්ලාස් නිසා. කොහොම නමුත් ඔන්න ඔය අපේ තිබ්බ සුපුරුදු කාලසටහන තමයි වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් බෑනේ. එතකොට වෙන වෙන පන්ති වැටුනොත් එහෙම ඕගොල්ලන්ට හානියක් වෙනවනේ. ඒ නිසා. ඊළඟට 10 ශ්‍රේණියේ දරුවෝ 11 ශ්‍රේණියට ආවහම කාලසටහන වෙනස් වෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. දැන්ම කොහොමත් ඕගොල්ලන් 11 වසරට දාන්නේ නැහැ. 11 වසරට ඕගොල්ලන් දාන්නේ මාර්තු මාසේ. ඒ නිසා ඒක දැන් කලබල වෙන්න එපා. ඔන්ලයින් ක්ලාස් එකේ කට්ටියට ඔන්ලයින් ක්ලාස් එක සුපුරුදු පරිදි තියෙනවා. ඊළඟට හොඳම දේ තමයි ඊළඟට කියන්න තියෙන විශේෂම දේ තමයි අපේ ඉරිදා මේ තියෙන සම්මන්ත්‍රණේ දැන් අපි මේ පුනරීක්ෂණ පාඨමාලාවක් නේ කරගෙන ආවේ. ඉරිදා මේ තියෙන සම්මන්ත්‍රණ මේ කතන්දරේ අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. බ්‍රහස්පතින්දා රාත්‍රියේ තියෙන රිවිෂන් එකට මම එක බට් කරනවා. හේතුව එතකොට ඔන්න ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න කට්ටියට බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30 10:30 තියරි ක්ලාස් එක තියෙනවා. 10:30 12:30 රිවිෂන් ක්ලාස් එක තියෙනවා. රිවිෂන් ක්ලාස් එකේදීත් මේ ඉරිදා සෙමිනාර් එකේම තියෙන කොටසුත් මම ඒකේ උගන්වනවා. එතකොට ඔන්න ඒ දෙක එහෙම බැලන්ස් වෙනවා. එතකොට ඊළඟට විශේෂම කාරණාව තමයි මේ ගොඩකවැල පබාරා ක්ලාස් එකේ ගොඩකවැල ප්‍රදේශය අවට ඉන්න ගොඩකවැල ක්ලාස් එකට ඇවිල්ලා ටියුට් ගන්න හැම දරුවෙක්ම පබාරකට එන්න ඕනේ. පබාරකට එන්න ඕනේ මොකද අපි ඈඩ් කරලා ඔයගොල්ලන් වාඩි කරවන්නේ. ඒ නිසා එන්න ඕනේ දෙසැම්බර් මාසේ ඔක්කොම ගුරුවරු පන්ති පටන් ගනී. රට වැහුවේ නැත්තම් කියන්න බෑ තාම ෂුවර් නෑ. මොකද ආයි පාරක් වැඩි වෙමින් පවතිනවනේ අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. ඒ නිසා. රයිට් ළමයි අනේ මට තරහ නැතුව මට විනාඩියක් දෙනවද මේ මට මේ ગેස්ට්‍රයිටිස් පොඩ්ඩක් කරලා දෙනවා බෙහෙතක් දෙනවා මම ටක් ගාලා බීලා එන්නද කමක් නැද්ද ටක් ගාලා එන්න විනාඩියක් දෙන්න පුළුවන්ද මට ඕගොල්ලන්ගේ වෙලාවේ ඉක්මනට කියන්නකෝ ලකීෂා ඕගොල්ලෝ එන්න ඕනි හෝල් ක්ලාස් එකට තමයි එන්න ඕනි හරි මම ටක් ගාලා එන්න
හරියාව මේ හරි අපි ආයි පාඩමට යමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ක්ලාස් ආරම්භය සිද්ධ වෙන්නේ. පන්ති ආරම්භය පබාර ආයතනයට එන ටියුට්ස් ගන්න හැම දරුවෙක්ම ක්ලාස් එකට එන්න ඕනේ. මොකද අපි ඈත් කරලා ඕගොල්ලන්ව වාඩි කරවන්නේ ඒ නිසා. හරිනේ? රයිට්. ඒක මේ සති නෙමෙයි ලබන සතියේ. මම ඒකට කොහොමද ඕගොල්ලන්ට පෝස්ට් එකක් හදලා දානවා. බය වෙන්න එපා. රයිට්. දැන් ඔන්න තත්සම වචන කියන්නේ මොකද්ද? හොඳට ඔළුවකට ගන්න. මොකද්ද තත්සම වචනයක් කියලා කියන්නේ? වෙනත් භාෂාවකින් උපුටාගෙන ඒ භාෂාවේ පාවිච්චි වුණු විදිහටම සිංහල භාෂාවේ භාවිත වෙනවා නම් අපි ඒකට කියන මොනවද කියලාද? කියන්නේ තත්සම වචන කියලා. මොනවද තත්සම වචන කියන්නේ? වෙනත් භාෂාවකින් උපුටගෙන ඒ භාෂාවේ භාවිත වෙච්ච ස්වරූපයෙන්ම සිංහලයේත් පාවිච්චි කරනවා. ඒවට අපි කියනවා තත්සම වචන කියලා. right. තද්භව වෙනත් භාෂාවකින් අරගෙන කිසියම් වෙනස්කමක් සිදු කර භාවිත කරන පද. වෙන භාෂාවකින් ගන්නවා අරගෙන මොකක් හරි වෙනස්කමක් කරලා අපි පාවිච්චි කරනවා. ආහාර කියන එක ආහාර කරගන්නවා. ශේස්ත්‍ර කියන එක කෙත් කරගන්නවා. ගේට් කියන එක ගේට්ටුව කරගන්නවා. පරිවේනාදී කියන එකට අපි පිරිවෙන කියනවා. ඉස්කෝතු දැන් විස්කෝතු කියන එක අපි වෙන භාෂාවකින් ගච්ච එක. කලිසම් කබාව ලේන්සු ඒව වෙන වෙන භාෂාවලින් අරගෙන පොඩි වෙනස්කම් කරලා අපි පාවිච්චි කරන ඒවා. නිෂ්පන්නයි. නිෂ්පන්නයි කියලා කියන්නේ නිෂ්පාදනය වුණා කියන අදහස ගන්නකො නිෂ්පන්න. අපේ භාෂාවෙන්ම අපි නිපදවා ගන්න. අපේ භාෂාවෙන්ම අපි නිපදවා ගන්නවා නම් අන්න ඒකට කියනවා නිෂ්පන්නයි කියලා. ඔරු, කුරුඳු, හරක්, කොටි, කෝරල, දෙල්, පොතු, ලිහිණි, හෙරලි. හෙරලි කියන්නේ කොස් වලටනේ. එතකොට ඔන්න ඕවා අපි අපේ භාෂාවෙන් පාවිච්චි කරගන්න ඒවා. හරිනේ? right. තත්සම තද්භව හා නිෂ්පන්න නාම සංසන්දනයට යන්න කලින් මෙන්න මේ තත්සම කියන කොටස ලියා ගන්න බලන්න. ආනෑ මෙන්න මෙතන ලියා ගන්න. සිංහල ලේඛනය හා තත්සම තද්භව නිෂ්පන්න ભેදය කියන කොටස ලියා ගන්න බෑ. බුද්ධිනී අහලා තියෙනවා මේ කරන්න කලින් කරපු ටියුට් එකක්ද කියලා. නෑ නෑ නෑ. මේ කරන්න කලින් කරපු එකක් නෙවෙයි. ඒක අලුත් පාඩමක්. හරි ලියා ගන්න. මම විනාඩි කීයද දෙන්නේ? විනාඩි දෙන්නම් විනාඩි මේ කොටසට විනාඩි 4ක් දෙන්නම්කෝ. ලියා ගන්න. හරියටම විනාඩි 4 මම පහලට ගන්නවා. ඒ හින්දා විනාඩි 4 ලියා ගන්න.
හරි මම පහලට දානවා. දැන් මෙන්න මේ කොටස ලියා ගන්න ඕනේ ඔයගොල්ලෝ. මෙන්න මේ කොටස. පොඩ ඉන්න. මෙන්න මේ කොටස. එකත් ලියා ගන්න බලන්න. හරි දැන් ඔන්න මෙන්න මේ කොටස. තත්සම කියන කොටස ලියා ගන්න බලන්න. ලියා ගන්න බලන්න.
අවසන් විනාඩිය හරි අපි යන පහලට තත්බව පද ලියාගන්න බලන්න තත්බව පද ටික
හරි ඒකට මහ ලොකු වෙලාවක් යන්නේ නැහනේ. ඒ නිසා මම යනවා පහලට. නිෂ්පන්න පද ලියා ගන්න. හරි දැන් ඔන්නද මම ඇහෙනවද? හරි රයිට්. තත්සම තත්බව හා නිෂ්පන්න නාම සංසන්දනය. දැන් හරි ලිවෙන දලිවෙන හරි කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. හරි ලියා ගන්න. පතා මම විනාඩි දෙකක් දෙන්න. විනාඩි දෙකක් දෙන්න. හරි අපි යම් පහලට. තත්සම තත්බව හා නිෂ්පන්න නාම සංසන්දනය. දැන් ඔන්න දැන් අපි දන්නවා තත්සම වචන කියන්නේ මොනවද? තත්සම වචන කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අරගෙන ඒ විදිහටම පාවිච්චි කරනවා නම් ඒවා තත්සම වචන. තත්බව කියලා කියන්නේ මොනවද? වෙනත් භාෂාවකින් අරගෙන අපේ විදිහට වෙන අපේ version එකක් පාවිච්චි කරනවා නම් ඒක තත්බවයි. නිෂ්පන්නයි කියන්නේ අපේම භාෂාවේ තියෙන වචනයක් අරගෙන කියන්නේ අපිම හදාගන්න එක. දැන් කුච්චි කියලා කියන්නේ කුච්චි කියන වචනේ තත්බවයට හැරුණාම කුස වෙනවා. උදාහරණයක් කියන්නම්. ඔය සිරිසංගබෝ රජතුමා අත්තනගලු පුරවරයේ සිරිසංගබෝ රජ දවසේ හිස දන් දුන්නයි පුතුනේ කියලා උන්නොම ළමයි නලවන කවියකුත් තියෙනවා. මට ළමයි නැති නිසා මේක අහලා තියෙන්නේ. අපේ පුංචි කියනවා යාගේ චූටි දුවෙක් ඉන්නවා අවුරුදු එකහමාරක් විතරද. එයා පොඩි කාලේ නලවනකොට මේ මම එයා එක කියනම අහලා තියෙනවා. එතකොට මේ ඔය දැන් ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ අර සිරිසංගබෝ රජතුමා හිස දන් දුන්නාට පස්සේ ඒ හිස අරගෙන මේ අනුරාධපුරේ මේ ගම්පහ තියෙන අත්තනගල්ලට තමයි යාවේ කියලා. ඇත්තටම ගම්පහ තියෙනවා අත්තනගල රජමහා විහාරය කියලා එකක්. ඒකෙත් සඳහන් කරනවා මේ සිරිසංගබෝ රජතුමා හිස දන් දුන්නේ මෙන්න මෙතනයි කියලා.
හැබැයි පුද්ගලිකව මම මේක විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව අනුරාධපුරේ යනකොට මට තැන මතක නැහැ හරියටම ප්‍රදේශය. අනුරාධපුරේ යනකොට අහුවෙනවා හත්ති කුච්චි විහාරය කියලා එකක්. ඉතිහාසය කරනවා නම් එහෙම ඉතිහාසය ගැන උනන්දුදරුවෙක් ඉන්නවා නම් එහෙම මම මේ කියන නම අහලා ඇති අනිවාර්යයෙන්. මම ඕනනම් දැන් Google එකේ බලලා කියන්නම් මේ කොයිද එක තියෙන කියලා හරියටම පොඩ්ඩක් ඉන්නකෝ. අපි ඒක බලමු. හත්ති කුච්චි විහාරය. right. ඒක තියෙන්නේ ඒක තියෙන්නේ කුරුණෑගල වාරියපොළ මහෝ ගල්ගමුව right තමුත්තේ ගමට මෙහා. ඒ කියන්නේ එතන ඉඳන් අනුරාධපුරයට කිලෝමීටර් 50ක් එච්චරත් නෑ මං හිතන්නේ. කොහොම හරි අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 199ක් තියෙනවා. පෙන්නන්න. එතන යට ගහලා තියෙනවා මං උඩ බලලා තියෙන ඔන්න හත්ති කුච්චි විහාරය කියලා. මෙතන තියෙනවා දිලිසෙනවද? තියෙන බණ්ඩ පැය 4යි විනාඩි 14ක් යනවා කිලෝමීටර් 199ක් තියෙනවා. හරිනේ. එතකොට ඔන්න ඔතන තියෙනවා හත්ති කුච්චි විහාරය කියලා පන්සලක්. තනිකරම මෙහෙම ගල් ගොඩක් උඩ මෙහෙම තියෙන. ඒක යන්නත් බය නැකයි සමහරලාට ලොකු හුලං එනවා. මට මතකයි මම ඔය හත්ති කුච්චි විහාරයට ගියේ මම 9 වසරේදී හරි 10 වසරේදී හරි මට තිබ්බ ශ්‍රී ලංකා ක්‍රිකට් කැප් එකක්. ඒ කැප් එක හුලඟ ගියා. මට හොඳට මතකයි ඒක. එතකොට පොඩ්ඩක් ඉන්න බානේ එහෙදි ගහපු ෆොටෝ තියෙනවා නම් මම ඔයගලට පෙන්නන්නම්. ඒ කාලේ මාව බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ලැජ්ජ වෙන්න වෙයිද දන්නේ නැහැ ළමයි ඉස්සරහා. මට මේ පන්සල ඔයගලන්ට පෙන්නන්න ඕන හින්දා මම පෙන්නන්නේ. ඉන්නකෝ බා තියෙනවනම්. හත්ති කුච්චි විහාරය මාව ඒ කාලේ පෙන්වන්න නෑ උඹලට. මාව ඒ කාලේ පෙන්වන්න බෑ. පොඩි කාලේ ළමයි ලැජ්ජ කරන්න එපා. මෙන්න මේක. ඉන්න පෙන්නන්න. මෙන්න මේක තමයි පන්සල. හරි නෝක තමයි පන්සල. එතකොට මෙන්න මේ හත්ති කුච්චි විහාරය කියන විහාරය අපිට හම්බෙනවා අනුරාධපුරේ යනකොට. හරිද? එතකොට අනුරාධපුරේ යනකොට මේක හම්බ වෙනවනේ. හරිද? දැන් හම්බ වෙනකොට සර් අපේ තාත්තා වගේ ඉතින් සර්ගේ පොඩි කාලේ එකක් පෙන්නන්න. සර් පෙන්නන්නකෝ අම්මෝ උඹලගේ බටර් පාර බෑ මාව පොඩි කාලේ පෙන්නන්න බෑ බා ලැජ්ජයි මට. ඉතින් මේ ඔන්න කොහොම හරි මේ ඔය හත්ති කුච්චි විහාරයට ගියාම ඒ හත්ති කුච්චි විහාරයේ තියෙනවා එක තැනක් මේ සිරිසංගබෝ රජතුමා හිස දන් දුන්න කියලා. සිරිසංගබෝ රජතුමා හිස දන් දුන්න කියලා ඔය හත්ති කුච්චි විහාරයේ සඳහන් වෙනවා. තාර්කිකව ඉතිහාස පුවත් ගැන බලන කෙනෙක් විදිහට හරිද? තාර්කිකව ඉතිහාස පුවත් දිහා බලන කෙනෙක් විදිහට මට පිළිගන්න පුළුවන් අර ගම්පහත්තන ගල්ලේ තියෙන හත්ති කුච්චි විහාර මේ ගම්පහත්තන ගල්ලේ තියෙන හත්ති කුච්චි විහාරය හෝ ඒ නමකින් හැඳින්වෙන පන්සල ගැන නෙවෙයි. මට පිළිගන්න පුළුවන් අනුරාධපුරයට මෙහා වරාවැව කියන ප්‍රදේශයේ තියෙන හත්ති කුච්චි විහාරය.
මෙහෙම නෙළමයි දැන් අපි දන්න විදිහට සිරි සංගබෝ රජතුමා හිස දන් දුන්නාට පස්සේ ඒ ඔළුව අරගෙන මිනිස්සෙක් ගියාලු අනුරාධපුරයට. දැන් බං ගම්පහ ඉඳන් අනුරාධපුරයට යනකොට අඩුම ගානේ ඒ කාලේ යන්න ඇතිනේ පැය 20ක්වත්. හරිද? පැය 20ක්වත් යන්න ඇතිනේ. එතකොට ඒ පැය 20 ඇතුලේ මෙහෙම මිනිස්සෙක්ගේ ඔළුවක් මෙහෙම අරගෙන යන්න පුළුවන් ද මිනිහෙක්ට? ප්‍රැක්ටිකල් නෑ ඒක. හැබැයි අතන මම කියපු හත්තිකුච්චි විහාරේ ඉඳන් අනුරාධපුරයට යන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක. ඒ නිසා මට පිළිගන්න පුළුවන් හත්තිකුච්චි විහාරේ එක මම මේ දරන අදහස වැරදි නම් කවුරු හරි කෙනෙක් මට කියන්න ඇස එක එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි කියලා. මොකද මම ඉතිහාසය සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා මාව පෙන්වන්න කියනවා බලමු මාව පෙන්වන්න පුළුවන් ෆොටෝ එකක් තියෙනවද කියලා ඔක්කොටම කලින්. බෑ මාව පෙන්වන්න බෑ. ලැජ්ජයි ළමයි. ඔම කරන්න එපා මට. මා පෙන්වන්න බෑ අපේ අම්මයි තාත්තා වෙනම උනම් පෙන්වන්න. මාව නම් පෙන්වන්න බෑ. බෑ අම්මයි තාත්තා පෙන්වන්නත් ඒවම වෙන දවසක පෙන්වන්නම් ඒ දෙන්න. අම්මයි තාත්තගේ ෆොටෝ නෑ මේකේ මං හිතන්නේ. මාව පෙන්වන්න කියනවා. ඉන්න බල බෑ මාව පෙන්වන්න පුළුවන් ෆොටෝ නෑ ඒකේ. කටව හපිය බුර්බෙට බෑ තරහයි සර් කියලාත් කියනවා. වටසිරි හරි ඉන්න බෑ. අයියෝ ලැජ්ජයි ළමයි. හරි මම පෙන්වන්න ෆොටෝ එක. හරි ඉන්න. අපේ අම්මවයි මාවයි දෙන්නම ඉන්න ෆොටෝ එකක් පෙන්වන්නම් එතකොට හරි. මේ ඉන්නේ මං 10 වසරේදී විතර. නෑ මම නෑ ඔය මං 12 දිද මන්ද. මතක නෑ. O level කරලා මගේ මතක හැරෙනම් ඔය ඉන්නේ මායි අපේ අම්මයි. ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාලේ කලා මොකද අපිට කියන්නේ කලා මේ ෆැකල්ටි ගාව ආර්ට් ෆැකල්ටි ගාව. ඔය ඉන්නේ මායි අපේ අම්මයි. ඔය පේරාදෙණිය ශාස්ත්‍ර පීඨය පේරාදෙණිය ශාස්ත්‍ර පීඨය ආර්ට් ෆැකල්ටි ඉස්සරහා තියෙනවා ලොකු ගහක්. ඒක තමයි ඔය තියෙන්නේ. හරි. ඇතිනේ. හරි. ඒ කාලේ හරි වෙනස්. හරිම වෙනස්. අපේ අම්මා පෙන්වන්නලු. අපේ අම්මගේ ඉන්න බලන්න අපේ අම්මගේ ෆොටෝ එකක් අපේ අම්මගේ ෆොටෝ එකක් ඔයගොල්ලෝ මට එක දවසක කිව්වනේ අපේ අම්මා පෙන්වන්න කියලා.
අම්මගේ ෆොටෝ නැති ප්‍රශ්නයක් අප්පා තියෙන්නේ. නෑ ළමයි. මම වෙන දවසක පෙන්නන්නම් ඈ. නෑ. අපේ අම්ම ගෙදර නෑ අද මං කිව්වනේ කලින් අම්ම ගෙදර නෑ නැත්තම් අම්මට කතා කරලා පෙන්නනවා අම්ම නෑ ළමයි ගෙදර මං කියනවා මං කාමරේ පොඩ්ඩක් අද අපිලි වෙලා අපේ අම්ම නැති නිසා කියලා ඒකයි ඉන්න බෑ අම්මගේ පින්තූරයක් හොයාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා පොඩ්ඩින් බෑ ඉස්සර එකක් ඈ නෑනේ බා මේක තිබ්බගේ මතක් වුණා මේක බැලුවේ නෑ දුක තමයි නෑ ළමයි නෑ ෆෝන් එක නම් ඉන්න බා පෙන්වන්න පෙන්වන්න ඔච්චරම කියන නිසා සාවද වෙන කෙනෙක් වෙන පෙන්වන්න කියන අපේ අම්මෝනේ පෙන්වන්න කියන්නේත් නේද ඉන්න බා වෙයිද දන්නේ පේන්නේ නැද්ද පේන්නේ නැහනේ මේ ඉන්නේ අපේ අම්මා පේනවද දන්නේ හරි පෙන්වන්න ආයි පෙන්වන්න මම මේ මේල් එකක් දාගත්ත ලැප් එකට මම පෙන්වන්න අපි ලියමුකෝ නෝට් එක ලියමුකෝ ඉතින් කොහොම හරි ඔන්න දැන් කුච්චි කියන වචනේ අපි තත්බවයට හරව ගන්නවා කුස කියලා. ඒ කුස කියන වචනේ නිෂ්පන්නය නෙවෙයි බඩ කියලා කියන්නේ. ඒ කුක්ෂි කුස කිව්වහම ඒකට අනුරූපව අපි හදාගත්ත නිෂ්පන්නය තමයි බඩ කියලා කියන්නේ. උදාහරණයක් ඔය හත්ති කුච්චි කියලා කියන්නේ හස්ති කුක්ෂි කියන වචනේනේ. ඒ කියන්නේ ඇතාගේ බඩ වගේ තියෙන පන්සල. ඇතාගේ බඩ වගේ තමයි ඒකේ තියෙන මේ ඒක තියෙන මේ ඒ පන්සල තියෙන හැඩේ ඒ ගල ඇතාගේ බඩ වගේ. ඒකයි ඒකට කියන්නේ හස්ති කුච්චි විහාරය කියලා. හරි. ඉතින් ඔන්න ඊළඟට ශේස්ත්‍ර කියන එකේ තත්බවේ තමයි කෙත කියලා කියන්නේ. ඒකට කෙත කියන එකේ නිෂ්පන්නය තමයි කුඹුර කියන්නේ. ඒක අපි හදාගත්ත එක කුඹුර. ශේස්ත්‍ර දිහා බලාගෙන හැදෙනවා කෙත කියන එක.
ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම කෙත්බිම ඔය හොරණ පන්තියට ගියාම මම කෑම කන කඩයක් තියෙනවා කෙත්බිම කියලා. ඊයේ හර්ෂණ දිසානායකව අපි හර්ෂණ දිසානායක අයියා අම්මා සහ මම හම්බුනේ ඔය ශේස්ත්‍ර භූමිය නැත්නම් කෙත්බිම කියන රෙස්ටොරන්ට් එකේදී. එතකොට ශේස්ත්‍ර භූමිය කියන එක තමයි කෙත්බිම බවට හැරෙන්නේ. වෘක්ෂ කියන වචනයේ තත්බවයට හැරුණාම රුක්ඛ බවට පත් වෙනවා. රුක් කියන එක පැත්තකින් දාලා අපි අපේ එකක් හදාගන්නවා ගස කියලා. කාක කියන එක තත්බවයට හැරෙනවා කාක් කියලා. අපි අපේ එකක් හදාගන්නවා කපුටු කියලා. රයිට්. දැන් ඔන්න මේක ලියාගන්නකෝ. ඒ වගුව ගහලා ලියාගන්න. මේක ලියාගන්න. අපේ අම්මා පෙන්නන්න කිව්වනේ. මේ ඉන්නේ අපේ අම්මා. මේ ඉන්නේ අපේ අම්මා. හරි නේද? එයා තමයි දිල්ෂාන් කල්ලගේ කියන කෙනාගේ අම්මා. හරිනේ? රයිට්. ලස්සනයි. හරි ලියාගන්න. ලස්සනයි සර්ගේ අම්මා. thank you. ලියාගන්න. හරි දැන් ඔන්න අපි යනවා පහළට. තත්සම පද හඳුනා ගැනීම. එක සංස්කෘත හෝ පාලි භාෂාවලින් සිංහල භාෂාවට එක්කල ගැනුණු තත්සම පදවල ලක්ෂණ පහක් දැක්වී. ඔන්න තත්සම පදයක් හොයාගන්න පුළුවන් ක්‍රම. යංශයේ තියෙනවා නම්, රේපේ තියෙනවා නම්, රකාරංශයේ තියෙනවා නම්, ගායනු කිත්ත තියෙනවා නම්, කොම්බු දෙක තියෙනවා නම්, ගැට ඇලපිල්ල හෝ ගැට ඇලපිලි දෙක තියෙනවා නම් අන්න ඒවා අපි හඳුනනවා මොනවා කියලාද? තත්සම පද කියලා. මේ ටික නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන නිසා මේක ලියාගන්න. 1 2 3 4 කියලා අපි පහළට දාගෙන තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම ඕනේ පළවෙනි කොටස තත්සම පද හඳුනා ගැනීම කියලා ලියන්න.
අවසන් විනාඩිය. අර ලීලි ඉවරයි කියන ඔන්න දෙවෙනි කෑල්ලට යනවා. මම ඉතින් දෙවෙනි කෑල්ලත් ලියා ගන්න ඊට පස්සේ මම කියලා දෙන්න. මෙතන මේ අර D කියලා තියෙන ඒක D නෙවෙයි ටයිපින් මිස්ටේක් එකක් එක. ඒක මෙන්න මෙහෙම වෙනවනේ. ඉරූ කියන එක ගැටෑලපිලි දෙක කියන එක. මෙතනත් ශාස්ත්‍රූ කියන එකේ ත්‍රු වෙන්න ඕනේ මෙන්න මෙහෙම. ගැටෑලපිලි දෙකක්. එහෙම හදාගන්න. මේක ලියන්න එපා ඒක අදාළ නැහැ. අද සින්දුවක් කියන්න නැද්ද සර්? අද සින්දුවක් කියන්න.
ලස්සන වැස්සට මේ ලස්සන වැස්සට මේ වැස්සට මේ ඔහු ළමයි මෙයාට මං කරපු වීඩියෝ එක අපේ යාළුවෝ මටම ආයි පැත්තට එවනවා අනිත් පැත්තට එවනවා මේක ප්ලේ කර ඉස්සෙල්ලා නුවර ලස්සන වැස්සට දැන් ඉරු අයි අව් යන ස්වර ඇතුළත් තිබීම තත්සම වචන කියලා හඳුනගන්න පුළුවන් සාධකයක්. රෙජු ශාස්තෘ ඓතිහාසික ඖෂධ ඒවා ඇවිල්ලා මේ තත්සම වචන. මහ ප්‍රාණාක්ෂර ඇතුළත්ව තිබීම සම්බන්ධ භාර්යා ලේඛන සංඝ අර්ථ ආන් ඒවත් තත්සම වචන තමයි. ඒ කියන්නේ දැන් ඕගලන්ට ටටක් ගාලා අහුවෙන්න ඕනි. ඉරු අයියව් කියන ස්වර තියෙනවා නම් තත්සමයි. මහ ප්‍රාණාකුර තියෙනවා නම් තත්සමයි. යංශේරේපේ රකාරාංශ තියෙනවා නම් තත්සමයි. ටක් ගාලා ඒවා අහුවෙන්න ඕනි. ශාෂ ච ඤ යන අක්ෂර ඇතුළත් වී තිබීමත් සංඥා මේ තත්සම වචන කියලා හඳුනා ගන්න පුළුවන් විදිහක්. රයිට් මේක ලියන්න ඇති. එන්න මේක. මෙන්න මේ සංයෝග अंक अंग अंच अंज अंट अंड अंत अंद उम्प उम्ब යන සංයෝග සහිත පද තත්තම් පද. අංක අංක කිව්වහම දැන් මේ ඒක කිව්වහම නිකන් ගෙවල් වල ඕක මේක අහන මිනිස්සුන්ට හිතනවා ඉතින් මේ සර්ට පිස්සු කියලා. අංක අංක කිව්වම අංක තියෙනවනේ මේ අංක කියන මේ සංයෝගය තියෙනවනේ තත් සමයි. අංග අංග තත් සමයි. අංච ප්‍රපංච ඒ වගේ තියෙන ඒවා ප්‍රපංච තත් සමයි. ඊළඟ අංජ අන්ට නිගණ්ඨ ඒවා දැන් අංක අංග අංච අංජ අන්ට අන්ඩ අන්ත අන්ද උම්ප උම්බ එහෙම කියන පුළුවන් නේද? अंक अंग अंच अंज अंट अंड अंत अंद उम्प उम्ब තියෙනවා නම් තත්සමයි. ඒක ලියා ගන්න. अंक अंग अंच अंज अंट अंड अंत अंद उम्प उम्ब යන සංයෝග සහිත පද තත්සම පද වේ. ලියා ගන්න.
හරි ලිව්ව නේද මේ කොටස ලියන්න හල් අකුරකින් ආරම්භ වන පද තත්සම පද වේ කියන කොටස ලියන්න හරි ඔයගොල්ලෝ මේක ලියන්න නැති නේද හොඳයි එහෙනම් දැන් තත්සම තත්බව නිෂ්පන්න ભેදය ගැන දල අදහසක් ඕගොල්ලන්ට තියෙනවා මේ පාඩමේ තව නෝට් එකක් තියෙනවා ඒ නෝට් එක අපි පේපර් ක්ලාස් එකේදී දෙනවා සහ තත්සම තත්බව නිෂ්පන්න ભેදයට අදාළ මම වචන ලොකු ලොට් එකක උදාහරණ ටිකක් ඕගොල්ලන්ට දෙනවා හරිද ඒක හොඳට මතක තියාගන්න හරිද මේ දෙකම තමයි ලියන්නේ සරලයි අපි අඟහරුවාදට මේ පාඩම සාකච්ඡා කරලා අවසන් කරනවා. ඒ කියන්නේ අඟහරුවාද දවසත් අතිශයින්ම වැදගත්. මොකද තත්සම තත්බව ભેදේ හරියට උගන්වන්නෙත් නැහැ සහ ගොඩක් ළමයින්ට අපහසුයි. දැන් මේ ක්‍රමයට කියලා දුන්නාම ඔයගලන්ට ලේසියිනේ. ඒ නිසා තමයි මම ওই විදිහට පාවිච්චි කරේ. සහ අඟහරුවාදට අපි මේ තත්සම තත්බව නිෂ්පන්න ભેදය කියන එකේ සටහන සම්පූර්ණ කරනවා. කරලා තත්සම පද තත්බව පද නිෂ්පන්න පද කියලා මම වෙන වෙනම ඔයගලන්ට මේ වචන හැදෙන විදිහ ගැන සම්පූර්ණ උදාහරණ ලයිස්ට්ුවක් දෙනවා. ඒ උදාහරණ ලයිස්ට්ුවේ තියෙන වචන සමහරට ඔබගේ විභාග පේපරේ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම වෙනවා. මම උදාහරණ දුන්නාම ඒව විභාගයටත් ඇවිල්ලා තියෙනවා. right. එහෙනම් අද දවස් අපි අවසන් කරමු. සින්දුවක් කියන කියලා කිව්වනේ. සින්දුවක් කියලා දවස් අවසන් කරමු. මම පටිගත කිරීම අවසන් කරගන්නවා. පටිගත කිරීම අවශ්‍ය නැති නිසා ඊළඟට මේ